හරි. බලන්න ළමයි අපිට 26 වෙනි ගාන කරන්න තියෙන්නේ 2012 උසස් පෙළ ප්‍රශ්න පත්තරේ. 26 අපෙන් අහනවා රූපේ පෙන්වා ඇති පරිදි තුනී අபிසාරී කාචයක් වෙතට පැමිණෙන කිරණ දෙකක් සලකා බලන්නලු. කාචය තුලින් ගමන් කළ පසු කිරණ දෙක හමු වීමට වඩාත්ම ඉඩ ඇති ලක්ෂ්‍යය මොකක්ද කියලා අහනවා. කිරණ දෙක හමු වෙන්න වඩාත්ම ඉඩ තියෙන ලක්ෂ්‍යය මොකක්ද කියලා අහනවා. අපි මෙතන කරන්න පුළුවන් වැඩ දෙකක් තියෙනවා. එකක් තමයි මේ ආලෝක කිරණ දෙක ආපස්සට දික් කළා මේ පිටිපස්ස එකතු වෙන තැන හොයාගන්නවා. ඒක වස්තුව කියලා හිතලා සාමාන්‍ය විදිහට සමාන්තර කිරණයක් ඇඳලා ඒක නාභිය ලක්ෂ්‍ය හරහා යන විදිහට වර්ධනය කරලා ප්‍රකාශ කේන්ද්‍රය හරහා වර්ධනයකින් තොරව කිරණය ඇඳලා ඒගොල්ලෝ එකතු වෙන තැන ප්‍රතිබිම්බ නිර්මාණය වෙන ප්‍රතිබිම්බයේදීත් මේ කිරණ දෙක එකතු වෙන්න ඕන කියන තර්කය පාවිච්චි කරන්න පුළුවන්. ඒකට සාමාන්‍ය විදිහට කරන තර්ක. එහෙම නැත්නම් මේ ගාන මෙහෙම හදන්නත් පුළුවන්. මම ඇඳ ගන්නවා නාභිය ලක්ෂ්‍ය හරහා නාභිය තලය. මම නාභිය තලය ඇඳ ගන්නවා. මම දන්නවා සමාන්තර වෙන ආලෝක කිරණ නාභිය තලයේදී එකතු වෙන්නේ. සමාන්තර ආලෝක කිරණ නාභිය තලයේදී එකතු වෙන්නේ. මම ඊළඟට කරන්නේ මෙන්න මේ එක කිරණයක් තෝරගෙන අපි මෙයා වර්ගම් මෙන්න මේ ආලෝක කිරණයට සමාන්තර ආලෝක කිරණයක් ප්‍රකාශ කේන්ද්‍රය හරහා යවනවා. එතකොට මම දන්නවා ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන ආලෝක කිරණය වර්ධනයකින් තොරව ගමන් කරනවා. ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන ආලෝක කිරණය වර්ධනයකින් තොරව ගමන් කරනවා. එහෙනම් එයා නාභිය තලයේ කපන තැනදී මෙන්න මේ ආලෝක කිරණය වර්ධනය වෙලා යන්න ඕන. නම් මේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන ආලෝක කිරණය නාභිය තලය කපන ලක්ෂ්‍ය හරහා ගමන් කරන්න ඕන. ඊට පස්සේ ඔය වැඩේම දෙවෙනි ආලෝක කිරණයටත් මම කරනවා. දෙවෙනි ආලෝක කිරණයත් අරගෙන එයාට සමාන්තරව නාභිය ලක්ෂ්‍ය හරහා රේඛාවක් අඳිනවා. ඒක වර්ධනයකින් තොරව යනවා. එයා කපන ලක්ෂ්‍ය හරහා එයා නාභිය තලයේ කපන ලක්ෂ්‍ය හරහා අර ආලෝක කිරණය ගමන් කරන්න ඕන. එහෙනම් මේ ආලෝක කිරණ දෙක එකතු වෙන්නේ මෙන්න මේ වගේ තැන. අපි කලේ ආලෝක කිරණයට සමාන්තරව රේඛාවක් සමාන්තරව කිරණයක් ප්‍රකාශ කේන්ද්‍රය හරහා යවලා ඒගොල්ලන්ව නාභිය තලයේදී එකතු කළා. එම නාභිය තලයේදී එකතු කරාට පස්සේ අදාළ කිරණ දෙක මෙන්න මේ පොයින්ට් එකේදී එකතු වෙනවා කියලා අපි දැක්කා. මේ ලක්ෂ්‍ය ඕගොල්ලන්ට රූපේ හරියට ඇඳොත් කී වගේ දෙන්නේ? ඕක හරියට ඇඳොත් ඕගොල්ලෝ මේක ඔය තියෙන රූපේ වඳින්න. එතකොට ඕගොල්ලන්ට උත්තර එයි B වගේ කියලා. B ලක්ෂ්‍ය වගේ කියලා. හරිද? එතකොට 26 උත්තරේ 2. හරිද? B නෙමෙයිනේ C වගේනේ. ඕක තියෙන රූපය අඳින්න. එතකොට C වගේ එයි. උත්තරේ 3. ඊළඟට 27 වෙනි ගානට ගියොත්
වාතයේ සිට පාරදෘශ්‍ය මාධ්‍යයකට ලම්බකව පතිත වී ඒ හරහා සම්ප්‍රේෂණය වන ඒකවර්ණ ආලෝකකිරණයක තරංග ආකාරයට සිදු වූ වෙනස් වීම රූපේ පෙන්වලා තියෙනවලු. අපෙන් අහනවා පාරදෘශ්‍ය මාධ්‍ය වර්තනාංකය කීයද කියලා. මේ බලන්න. වාතයේදී තරංගය වැඩි තරංග ආයාමයක් සහිතව පෙන්වනවා. හරිද? පාරදෘශ්‍ය මාධ්‍යයේදී යාගේ තරංග ආයාමය අඩු වෙනවා. හරිද? ඔන්නෝම තියෙන්නේ. ඒතකොට තරංග ආයාමය අඩු වෙලා තියෙන පාරදෘශ්‍ය මාධ්‍යයේදී. තරංග ආයාමය අඩු වෙලා තියෙන්නේ පාරදෘශ්‍ය මාධ්‍යයේදී. අපෙන් අහන්නේ පාරදෘශ්‍ය මාධ්‍යයේ වර්තනාංකය. පාරදෘශ්‍ය මාධ්‍යයේ වර්තනාංකය. ඔයාලට මතක ඇති ස්නෙල් නියමය. ස්නෙල් නියමය. ස්නෙල්ගේ සම්පූර්ණ නියමය මතක් කරන්න. sin i එහෙම නැත්නම් θ1 කියලා අපි හිතමු. බෙදීම sin θ2 සමානයි v1 බෙදීම v2 සමානයි λ1 බෙදීම λ2 සමානයි n2 බෙදීම n1. ඕක තමයි ස්නෙල්ගේ සම්පූර්ණ නියමය. වර්තනාංකයේදී උඩට මාරු වෙනවා. මම මේකේ මෙන්න මේ කොටස අරගන්නවා. λ1 බෙදීම λ2 සමානයි n2 බෙදීම n1 කියලා. මේ බලන්න පළවෙනි මාධ්‍යයේ තරංග ආයාමේ ඔය ආකෘතිය අපිට අරගන්න පුළුවන් යුනිට් කීයක් විදිහටද? පරතර කීයක් තියෙනවද පළවෙනි මාධ්‍ය වෙනකොට? 8ක් වගේනේ. 8ක් වගේ. එහෙනම් λ1ට දාන්න වෙන්නේ 8ක්. λ2ට දාන්න වෙන්නේ ඔය රූපෙ දිහා බැලුවොත් 4යි. n1ට දාන්න පුළුවන් වාතය එකයි වර්තනාංකේ n2 තමයි හොයන්න තියෙන්නේ. n2 හොයන්න තියෙන්නේ. එහෙනම් ওই පද ටික ආදේශ කරන්න මෙතෙන්ට හරි සරලයි. λ1 8යි λ2 4යි n2 හොයන්න තියෙන්නේ n1 එකයි. එහෙනම් සුළු කරාම n2 ලැබෙනවා 8 බෙදීම 4ක්. ඒ කියන්නේ 2යි කියලා. උත්තරය ගන්න වෙන්නේ දෙවෙනි උත්තරේ. උත්තරය ගන්න වෙන්නේ දෙවෙනි උත්තරේ. ඊට පස්සේ 28 වෙනි ගානට ගියොත් එම 27 ස්නෙල් නියමය මතක තිබ්බනම් හරි. 28 වෙනි ගානට ගියොත් මිනිස්සු දෙසේ සොරාලය එක් කෙළවරක් විවෘත නලයක්සේ සලකන්න පුළුවන්ලු. සොරාලය එක් කෙළවරක් විවෘත නලයක්. එහෙනම් අනිත් පැත්ත සංවෘත ඇතින් සේ සලකන්න පුළුවන්ලු. මෙම නලයේ දිග සෙන්ටිමීටර් 17ක් නම් නිපදවන පහළම ප්‍රසංවාද දෙකේ සංඛ්‍යාත වන්නේ. මේ බලන්න. මෙයාගේ දිග සෙන්ටිමීටර් 17යි නම් අපිට දෙනවා වාතයේ ධ්වනි වේගය 340යි කියලා. පහළම ප්‍රසංවාද දෙක. පහළම ප්‍රසංවාද දෙක කියලා කියන්නේ මේක සංවෘත නලයක්නේ. එක් කෙළවරක් වහපු නලයක්නේ. එහෙනම් මේකේ මූලිකය හැදෙනවා පහළම සංඛ්‍යාත විදිහට. මූලිකය හැදෙනවා මේක සංවෘත නලයක් නිසා ඊළඟට හැදෙන්නේ 3යි F0. එහෙනම් මෙතන ප්‍රසංවාද දෙක වෙන්නේ F0 3යි F0. F0 සහ 3යි F0. එහෙනම් F0 හොයාගත්තා නම් හරි. F0 අරගන්න පුළුවන් එක බෙදීම 4L වතාවක් V.
එක බෙදීම 4යි L ට දාන්න වෙන්නේ සෙන්ටිමීටර් 17 කියන 0.17 V ට දාන්න වෙන්නේ 340 340 මෙතන බෙදන්න බෙදෙන එක 17 ඒවා 0.01යි 17 ඒවා 2යි 20යි 4ෙන් බෙදුව හැකි 4ෙන් බෙදුවාම 5ක් එනවා මේක උඩට යනකොට F note එනවා 500යි කියලා. එහෙනම් මෙතනින් මට F note අරගන්න පුළුවන් 500යි හර්ට්. එහෙනම් ඊළඟ එක්කෙනා 3යි F note සංවර්ධනලයක් නිසා ඒක 1500යි හර්ට්. එහෙනම් පහළම සංඛ්‍යාත දෙක 500 සහ 1500. උත්තරය ගන්න වෙන්නේ 28ට පළවෙනි උත්තරය. 28ට පළවෙනි උත්තරය. ඊළඟට 29ට ගියොත් 29 කියන්නේ සංඛ්‍යාත F note වල නලාවක් දිගටම නාද කරමින් නියත ප්‍රවේගයෙන් ගමන් කරන දුම්රියක් වේදිකාවක් මත සිටගෙන සිටින නිරීක්ෂකයෙකු දෙසට ගමන් කොට පසුව ඔහුගෙන් ඉවතට ගමන් කරනවා. කාලය සමග නිරීක්ෂකයාට ඇසෙන නලාවේ සංඛ්‍යාතය, ඒ කියන්නේ දෘශ්‍ය සංඛ්‍යාතය විචලනය වෙන වඩා ආකාරය වඩාත්ම හොඳින් නිරූපණය වෙන්නේ මොකේද කියලා අහනවා. මේක මෙහෙමනේ. මෙතන අචල නිරීක්ෂකයෙක් ඉන්නවා. අර F note සංඛ්‍යාතයක් තියෙන දුම්රිය මුලින්ම මෙයාගේ දෙසට එනවා. එහෙම ඇවිල්ලා එයාව පහු කරගෙන එයාගෙන් ඉවතට යනවා. එයාව පහු කරගෙන එයාගෙන් ඉවතට යනවා. අපි දන්නවා එයා දෙසට එනකොට දෘශ්‍ය සංඛ්‍යාතය එයා දෙසට එනකොට දෘශ්‍ය සංඛ්‍යාතය සත්‍ය සංඛ්‍යාතයට වඩා වැඩි වෙනවා. එයා පහු කරගෙන යනකොට දෘශ්‍ය සංඛ්‍යාතය සත්‍ය සංඛ්‍යාතයට වඩා අඩු වෙනවා. එහෙනම් මම මෙයාගේ ප්‍රස්ථාරය ඇන්දොත් කාලයත් එක්ක දෘශ්‍ය සංඛ්‍යාතයි මේ තියෙන සත්‍ය සංඛ්‍යාත මට්ටම එයා දෙසට එද්දි සංඛ්‍යාතයේ වැඩිපුර ඇහෙන්නේ. අපි දන්නවා දුරත් එක්ක නෙමෙයි ඩොප්ලර් සංසිද්ධියේ තියෙන සාපේක්ෂ ප්‍රවේගෙත් එක්ක දුර වෙනස් වුණා කියලා ලං වුණාද ඈත් වුණාද කියලා සංඛ්‍යාතයට වෙනසක් වෙන්නේ නැහැ. අර ඇහෙන ධ්වනියේ ප්‍රබලතාවය අඩු වැඩි වෙනවා. තීව්‍රතාවය අඩු වැඩි වෙනවා විතරයි. හැබැයි දුර වෙනස් වුණාට ඇහෙන ධ්වනියේ සංඛ්‍යාත වෙනස් වෙන්නේ නැහැ. දැන් මෙතන සාපේක්ෂ ප්‍රවේගයේ බලපෑම නිසා දෘශ්‍ය සංඛ්‍යාතය සත්‍ය සංඛ්‍යාතයට වඩා වැඩි වෙනවා මුල් කලාපේ. ඊළඟ කලාපයේදී පහු කරන් යනකොට දෘශ්‍ය සංඛ්‍යාතය සත්‍ය සංඛ්‍යාතයට වඩා අඩු වෙනවා. උත්තරය ගන්න වෙන්නේ තුන්වෙනි උත්තරය කියලා. උත්තරය ගන්න වෙන්නේ තුන්වෙනි උත්තරය කියලා. ඔය දෙවෙනි උත්තර හතරවෙනි උත්තර වගේ ඒවා වෙන්න නම් මෙයා නියත වේගෙන් ඇවිල්ලා හරියන්නේ නැහැ. ඒ අනුරූප විදිහට වේගය වෙනස් කරගන්න වෙනවා. නියත වේගෙන් ආවොත් දෘශ්‍ය සංඛ්‍යාතය ඔය වගේ නියතාගයක් එන්නේ. ඊළඟට 30 වෙනි ගානට ගියෝ. තිස්සෙනි ගානට ගියෝ. y නම් රාශියක් x නම් තවත් රාශියක් සමග වෙනස් වන ආකාරය ප්‍රස්ථාරයේ පෙන්නලා තියෙනවා. පහත ප්‍රකාශ සලකා බලන්න. හරිද? අපිට y ගේ x ගේ විචලනයේ ප්‍රස්ථාරය පෙන්වනවා. හරිද?
ප්‍රස්ථාරයෙන් නිරූපණය වන්නේ ඇදි තන්තුවක් දිගේ x දිශාවට ගමන් කරන තරංගයක් නම් අපිට ප්‍රස්ථාරය කොහොමද පෙන්වන්නේ? ප්‍රස්ථාරය ඔය තියෙන්නේ x සහ y අතර සයිනාකාර විචලනයක් වගේ. පළවෙනි ඒක කියන්නේ ප්‍රස්ථාරයෙන් නිරූපණය වන්නේ තන්තුවේ x දිශාවට තන්තුව දිගේ x දිශාවට ගමන් කරන තරංගයක් නම් y යනු දෙන ලද මොහොතකදී තරංගය ගමන් කරන දිශාවට ලම්බක දිශාවකට තන්තුවේ අංශුවක විස්ථාපනය විය හැක. ඒක හරිනේ. මේ x දිශාවට තියෙන තරංගයක් නම් තීර්යක තරංගයක් නේ යනවා ඇත්තේ. එහෙනම් මේ වගේ හැඩයක් ගන්න පුළුවන්. ඒ හරි. ඒ හරි. ඊළඟට b ගේ කියනවා ප්‍රස්ථාරයෙන් නිරූපණය වන්නේ ජලයේ ගමන් කරන තරංගයක් නම් y යනු කාලය විය හැකි අතර x යනු කාලය විය හැකි අතර y යනු තරංගය ගමන් කරන දිශාවට ජලාණුවක විස්ථාපනය විය හැක. ප්‍රස්ථාරයෙන් නිරූපණය වෙන්නේ ජලයේ ගමන් කරන තරංගයක් නම් ජලයේ ගමන් කරන තරංගයක් නම් x යනු කාලය විය හැකි අතර y යනු තරංගය ගමන් කරන දිශාවට ජලාණුවක විස්ථාපනය විය හැක. අපි අන්වායම තරංග වලටත් ඔය හැඩේ අඳිනවා. හරිද? එතකොට ඔය හැඩේ අන්වායම තරංග වලටත් එනවා. හැබැයි මෙතන මේ කියන කතාවේ තනි ජලාණුවක කාලයත් එක්ක විස්ථාපන විචලනය ගැන කියන්නේ. එතකොට මේ කියන කතාවේදී කියන්නේ තනි ජලාණුවක කාලය සමග විස්ථාපනය. විස්ථාපන කාල ප්‍රස්ථාරය කියලා කියන්නේ. ඔයාලට මතක ඇති තනි ජලාණුවක් තරංගයකදී මොකක් හරි අංශුවක් කම්පණය වෙන්නේ සරල අනුවර්තීයව. එන සරල අනුවර්තීයව කම්පණය වෙද්දී විස්ථාපන කාල ප්‍රස්ථාරෙත් ඔය හැඩයට අරගන්න පුළුවන්. එහෙනම් බීත් හරි. ඔය හැඩයට අරගන්න පුළුවන් බීත් හරි. බීත් හරි. ඊළඟට සීවල කියනවා ප්‍රස්ථාරයෙන් නිරූපණය වන්නේ සරසුලක කම්පණය නම් x යනු කාලය විය හැකි අතර y යනු සරසුලේ x දැත්තක කෙළවර ප්‍රවේගය විය හැක. දැන් සරසුලේ දැත්තක තියෙන්නේ දැත්ත චලිත වෙන්නේ සරල අනුවර්තීයවනේ. සරසුල කම්පණය කරද්දී දැත්ත චලිත වෙන්නේ සරල අනුවර්තීයව. එතකොට vt ප්‍රස්ථාරය ප්‍රවේග කාල ප්‍රස්ථාරය කොස් ආකාරයට එන්නේ. හැබැයි එහෙම වෙන්නේ දෝලන කේන්ද්‍රයෙන්ම පටන් ගන්නවා කියලා අපි හිතුවොත්. දෝලන කේන්ද්‍රයෙන් නැතුව අංශක 90ක විතර කලා වෙනසක් එක්ක පටන් ගත්තොත් ආරම්භක කලාවක් එක්ක පටන් ගත්තොත් මේ හැදෙත් ගන්න පුළුවන්. එහෙනම් සීත් හරි. සාමාන්‍යයෙන් එන්නේ දෝලන කේන්ද්‍රයෙන් පටන් ගත්තොත් කොස් ආකාරයේ ප්‍රස්ථාරය සරල අනුවර්තී චලිතේ බලන්න තීර ටික. හැබැයි ඉතින් මේකේ දෝලන කේන්ද්‍රයෙන්ම පටන් ගන්නවා කියලා නෑනේ. දෝලන කේන්ද්‍රයෙන්ම පටන් ගන්නවා කියලා නැති නිසා අපිට හිතන්න පුළුවන් අංශක 90ක ආරම්භක කලාවක් එක පටන් ගන්නවා ඇති. අංශක 90ක ආරම්භක කලාවක් එක පටන් ගත්තොත් ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ ඔය හැඩයට එන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. එතකොට ABC තුනම හරි. හැබැයි මෙතන චූටි ගැටලුවක් තියෙනවා A ගේ B ගේ. මේ A ගේ චූටි ගැටලුවක් තියෙනවා. A ගේ A සහ B ගේ පොඩි ගැටලුවක් තියෙනවා.
ගැටලුව තමා ඒක කියන්නේ ප්‍රස්ථාරය නිරූපණය වන්නේ ඇදි තන්තුවක් දිගේ එක් දිශාවට ගමන් කරන තරංගයක් නම් y යනු දෙන ලද මොහොතක තරංගය ගමන් කරන දිශාවට ලම්බක දිශාවයි තන්තුවේ අංශයක විස්ථාපනය කියලා. දැන් මේ තන්තුව දිගේ යන්නේ තීර්යයක් තරංගයක් නම් විතරයි මේ ඒ හරියන්නේ. දැන් මේ යන තරංගය තීර්යයක් නම් විතරයි ඒ හරියන්නේ. හැබැයි මේක අන්වායාම තරංගයක් නම් අන්වායාම නම් ඒ වරදිනවා. ඇයි? ඇදි තන්තුව දිශාවට නෙමෙයි දිශාවට ලම්බක දිශාවට නෙමෙයිනේ අන්වායාම තරංගය අංශු කම්පණය වෙන්නේ. තන්තුවක අන්වායාම තරංග යන්න පුළුවන්. තන්තුවක් තුළ අන්වායාම තරංග යන්න පුළුවන්. අන්න එහෙම පොඩි ඒ හරියන පැත්තකුත් තියෙනවා වර්ධන පැත්තකුත් තියෙනවා. ඒ හරියන පැත්තකුත් තියෙනවා වර්ධන පැත්තකුත් තියෙනවා. B ගෙත් ඔය ප්‍රශ්නම මතුවෙනවා. ප්‍රස්ථාරය නිරූපණය වන්නේ ජලයේ ගමන් කරන තරංගයක් නම් x අණු කාලය විය හැකි අතර y අණු ජල තරංගය ගමන් කරන දිශාවට ජල අණුවක විස්ථාපනය විය හැකියි. ඕක හරියන්නේ ජලය තුල ගමන් කරන අන්වායාම තරංගයක් නම් මොකද මේක B ගේ කතා කරන්නේ තරංගය යන දිශාවට තියෙන දෝලනය ගැන. පැහැදිලිද? තරංගය යන දිශාවට තියෙන දෝලනය ගැන. ඒතර B හරියන්නේ ජලය තුල ගමන් කරන අන්වායාම තරංගයක් නම් විතරයි. හැබැයි මේකේ තියෙන්නේ ජල පෘෂ්ඨයේ ගමන් කරන ජල පෘෂ්ඨයේ යන තීර්යයක් තරංගයක් නම් B වර්ධින අපිට කියලා නෑනේ ජලයේ ගමන් කරන තරංගයක් කිව්වහම කොහේ කොහොම යන එකක්ද කියලා. ඒතර මෙතන A හරියන්නත් ඉඩ තියෙනවා B හරියන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම A වර්ධින්නත් පුළුවන් B වර්ධින්නත් පුළුවන්. මොකද තරංග ආකාරය තීර්යයක් තරංගද අන්වායාම තරංගද කියලා අපිට හරියටම කියලා නැහැ. ඒ හරියන්නේ ඒකේ යන තරංග තීර්යයක් නම් විතරයි ඔය ප්‍රකාශනය හරියන්නේ. අන්වායාම නම් ප්‍රකාශනය වර්ධිනවා. අන්වායාම නම් තරංගයේ යන දිශාවට ලම්බකව අංශු චලිතයක් නැහැ. අන්වායාම වුණා නම් තරංගයේ යන දිශාවට ලම්බකව අංශු චලිතයක් නැති නිසා ඒ වර්ධිනවා. B ගෙත් අන්වායාම නම් හරියනවා. ජල පෘෂ්ඨයේ යන තීර්යයක් තරංගයක් නම් B වර්ධිනවා. ජල පෘෂ්ඨයේ යන තීර්යයක් තරංගයක් නම් තරංගයේ යන දිශාවට සමාන්තරව අංශු චලිතයක් නැහැ. ලම්බකව විතරයි චලිතය සිද්ධ වෙන්නේ. හරිද? දැන් A ගේ තීර්යයක් නම් ගැටලුවක් නැහැ. තරංගයේ යන දිශාවට ලම්බක දිශාවට අංශු චලිත වෙනවා. ගැටලුවක් නැහැ. හැබැයි ඒකේ තියෙන අන්වායාම තරංගයක් නම් තරංග යන දිශාවට සමාන්තරවනේ අංශු චලිත වෙන්නේ කම්පණය වෙන්නේ. ඒක නිසා ඒ වර්ධිනවා. B ගෙත් එහෙමම තමයි. අන්වායාම නම් සමාන්තරව චලිතයක් තියෙන නිසා හරියනවා. තීර්යයක් නම් ඕක වර්ධිනවා. ඒ නිසා මේ අවුරුද්දේ C විතරක් හරිද ABC 3ද ACද BCද අපිට හරියටම කියන්න බැරි නිසා C නිශ්චිතවම හරි නිසා C ඉන්න හැම උත්තරයකටම ලකුණු හම්බුණා. ඒ කියන්නේ 2 3 4 සහ 5 ඔය උත්තර හතරටම ලකුණු හම්බුණා. හරිද? මේක අපිට C විතරයි නිශ්චිතවම කියන්න පුළුවන්. AB ගැන අපිට නිශ්චිතවම කියන්න බෑ. AB හරිද වැරදිද දන්නෙත් නෑ. ඒ කියන්නේ හරි කියලා හිතන්නත් පුළුවන්, වැරදි කියලා හිතන්නත් පුළුවන්. හරිද? ඒක නිසා ABC ඒත් හරි Bත් හරි වෙන්නත් පුළුවන්. ඒ නිසා C ඉන්න හැමෝටම ලකුණු දුන්නා. 31ට ගියොත්
31 කියනවා උපනිතේ නාභීය දුර සෙන්ටිමීටර් 2ක් හා උපනිත කියන්නේ FE සෙන්ටිමීටර් 2ක් හා අවනතේ නාභීය දුර මීටර 14ක් වෙනවා. F naught මීටර 14යි. අවනත ඒ කියන්නේ සෙන්ටිමීටර් 1400. සෙන්ටිමීටර් වලින් මෙයන් 1400යි. වන නක්ෂත්‍ර දුරේක්ෂය සාමාන්‍ය සීරුමාරුවේ තියලා තියෙනවා. මේ දුරේක්ෂය තියෙන සාමාන්‍ය සීරුමාරුව. ප්‍රකාශ සලකා බලන්න. කැපිටල් A එක කියන්නේ අවනත හා උපනත අතර දුර 1402යි. හරිනේ. අවනතයි උපනතයි එකතුව තමා දුරේක්ෂයක සාමාන්‍ය සීරුමාරුවේදී දුර වෙන්නේ. ඒක 1402යි කියන එක හරි. B එක කියනවා ග්‍රහලෝකයේ කෝණික විශාලනය 700යි. බීත් හරිනේ. කෝණික විශාලනය කැපිටල් M අරගන්න පුළුවන්. F naught බෙදීම FP F naught 1400යි FP 2යි. ඒ කියන්නේ කෝණික විශාලනය 700යි. බීත් හරි. C එක කියනවා ග්‍රහලෝකයේ ප්‍රතිබිම්බය නිරීක්ෂකයාගේ අවිදුර ලක්ෂයේ සෑදෙනවා. නෑ වැරදි. වැරදි. ප්‍රතිබිම්බය හැදෙන්නේ කොහෙද? ප්‍රතිබිම්බය හැදෙන්නේ අනන්තයේ. මේක සාමාන්‍ය සීරුමාරුවනේ. සාමාන්‍ය සීරුමාරුව නම් දුරේක්ෂක අවසාන ප්‍රතිබිම්බය අනන්තයේ සෑදෙන්නේ. හරිද? එහෙනම් උත්තරය ගන්න වෙන්නේ A සහ B පමණයි. ඒ කියන්නේ 31ට උත්තරය වෙන්නේ පළවෙනි උත්තරය. 31ට පළවෙනි උත්තරය. ඊට පස්සේ බලන්න 32 බැලූනයකින් ඉක්මනින් වාතය ඉවත් වන ක්‍රියාවලියක් සලකා බලන්නලු. මෙන්න මේක හරි පැහැදිලිව බලා ගන්න. මේක ගොඩාක් වෙලාවට කට්ටිය වරද්දනවා. බැලූනයකින් වාතය ඉවත් වන ක්‍රියාවලිය සංකෝචනයක් කියලා හිතනවා. සංකෝචනයක් නෙමෙයි එතන තියෙන ප්‍රසාරණය. මේ බලන්නකෝ. බැලුන් එක අරගත්තාම එයාගේ කටින් වාතය ඉවත් වෙනකොට මොකද වෙන්නේ? අපි හිතන්න ඕනේ කා ගැනද? බැලුනය ගැනද වාතය ගැනද? වාතය ගැනනේ. එතකොට මෙන්න මේ ඇතුලේ තිබිච්ච වාතය බැලුන් එකේ ඇතුලේ තිබිච්ච වාතය ඇතුලේ මෙන්න මේ බැලුන් එකේ පරිමාව ඇතුලේ හිර වෙලා තිබිච්ච වාතය බැලුන පරිමාව ඇතුලේ හිර වෙලා තිබිච්ච වාතය ඔතනින් ඉවතට ගියාම මෙයා වායු ගෝලයට නිරාවරණය වෙනවා නේද? වාතය ගැන හිතන්න ඕනේ. මේ වායු සංරචක ඉවතට ගියාම මෙයා මෙහෙම වායු ගෝලයට නිරාවරණය වෙනවා. එතකොට වායු ගෝලයෙන් නිරාවරණය වෙනවා කියන්නේ එයාගේ හැසිරෙන්න පුළුවන් අවකාශය ඉතා විශාල වෙනවා. එහෙනම් මෙතන වාතය ගැන හිතද්දී වාතය බැලුන් එකේ ඉඳන් එළියට යනවා කියන්නේ පරිමාව වැඩි වෙන ක්‍රියාවලිය. පරිමාව වැඩි වෙනවා. එයා වායු ගෝලයට යන්නේ. බැලුනේ සංකෝචනය වෙනවා. බැලුනේ සංකෝචනය වෙනවා. හරිද? තාපගත විද්‍යාවේදී අපි හිතන්නේ වාතය ගැනනේ, වායු ගැනනේ. වායු ගැනනේ අධ්‍යයනය කරන්නේ. බැලුනේ ගැන නෙමෙයිනේ. හරිද? එතකොට මේක ප්‍රසාරණයක් සිද්ධ වෙන්නේ. වාතය ඉවතට යද්දි ප්‍රසාරණය වෙනවා. එහෙනම් ප්‍රසාරණය වෙනවා නම් ඩෙල්ටා W සඳහා එන අගය ධනාගයක් වෙන්න ඕනේ. ඩෙල්ටා W ධනාගයක් වෙන්න ඕනේ. හරිද? මෙතන ඉක්මනින් සිදුවන ක්‍රියාවලියක් කියලා කියන්නේ. හරිද? මේ ක්‍රියාවලිය ඉක්මනින් සිදු වෙනවලු. ඉක්මනින් සිදු වෙනවා කියන්නේ ක්ෂණික ක්‍රියාවලිය. ක්ෂණික ක්‍රියාවලිය වලදී වේගෙන් ක්‍රියාවලිය සිද්ධ වෙනවා නම් තාප හුවමාරුවට කාලයක් ලැබෙන්නේ නැහැ. තාප හුවමාරුව සඳහා කාලයක් ලැබෙන්නේ නැති නිසා ඩෙල්ටා Q බිඳුව වෙනවා.
ඩෙල්ටා Q බිඳුව වෙනවා. එහෙනම් අපි දන්නවා ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා W ධන ඩෙල්ටා U නේ. දැන් මෙතන ඩෙල්ටා Q බිඳුව වෙනවා නම් ඩෙල්ටා Q බිඳුව වෙනවා නම් ඩෙල්ටා W ධන වෙනවා නම් ඩෙල්ටා W ධන වෙනවා නම් මේ දෙන්නගේ එකතුව බිඳුව කරන්න මෙයා ධනාගයක් නම් මෙයා ඊට සමාන ඍණාගයක් වෙන්න ඕන. එහෙනම් උත්තරේ ගන්න වෙන්නේ බිඳුව ධන ඍණ කියලා. උත්තරේ ගන්න වෙන්නේ 32ට 5. 32ට 5 වෙනි උත්තරේ. ඕකේ ගොඩක් අය හිතනවා බැලූනෙන් වාතය ඉවතට යනකොට සංකෝචනයක් සිද්ධ වෙන්නේ කියලා. සංකෝචනය වෙන්නේ වාතය නෙමෙයි බැලූනේ. අපි තාපගත විද්‍යාවේදී හිතන්න ඕනි වාතය ගැන. හරිද? තාපගත විද්‍යාවේදී හිතන්න ඕනි වාතය ගැන. ඒතර වාතයේ තියෙන ප්‍රසාරණයක්. අර ඇතුලේ හිර වෙලා තිබිච්ච වාතය එළියට යනවා කියලා කියන්නේ අවකාශයේ හැසිරෙන්න පුළුවන් ඉඩ ඉතා වැඩි වෙනවා. අවකාශයේ හැසිරෙන්න පුළුවන් ඉඩ ඉතා වැඩි වෙනවා. එහෙනම් මතක තියාගන්න වායු නියමවල එහෙම නැත්නම් වායු නියමම තමයි මේවා. වායු නියම තාපගත විද්‍යාවේදී අපි හිතන්නේ වාතය ගැන. හරිද? මේකේ පද්ධතිය විදිහට සලකන්නේ වායු පද්ධතිය. ඒතර වායු පද්ධතියේ සිද්ධ වෙන්නේ ප්‍රසාරණයක්. හරිද? මෙතන හිතන්න ඕනේ වාතය ගැන. හරි. බැලූනේ ගැන නෙමෙයි. හුඟක් වෙලාවට අපි මේක සංකෝචනයක් කියලා හිතන්න ගන්නවා. මේ බැලූනේ අර අපිට පේන්නේ බැලුන් එකනේ. පේන්නේ බැලුන් එක හැකිලෙන නිසා. හරිද? එහෙනම් මෙතන මතක තියාගන්න තාපගති විද්‍යාව මේ තාප ක්‍රියාවලියේදී සිටිය යුත්තේ බැලූනය ගැන නොව වාතය ගැනය. හරිද? වාතය ගැන තමයි හිතන්න ඕනේ. බැලුන් එකේ නම් බැලූනේ සංකෝචනයක්. හැබැයි වාතය ප්‍රසාරණයක් වෙනවා ඉවතට යන නිසා. බැලුන් එක සංකෝචනය වෙනවා වාතය ඉවතට යන නිසා ප්‍රසාරණය වෙනවා. හරිද? එහෙනම් 32ට උත්තරේ 5. ඊළඟට ඔහොමම බලන්න 33 වෙනි ගාන. තිස්තුනේ කියනවා සර්ව සම ඝනකමක් සහ පෘෂ්ඨ වර්ගඵලයක් සහිත ABCD ද්‍රව්‍ය හතරකින් සර්ව සම ඝනකම සමානයි. ඝනකම සමානයි. හරිද? එහෙනම් DL නියතයි. DL නියතයි. පෘෂ්ඨ වර්ගඵලයක් වර්ගඵලත් නියතයි. වර්ගඵලත් නියතයි. ABCD ද්‍රව්‍ය හතරකින් සැදී අවුරන ලද සංයුක්ත පුවරුවක් හරහා අනවරත තාප සංක්‍රමණයක් ඇති වෙනවා. අනවරත තාප සංක්‍රමණයක්. එහෙනම් Qත් නියතයි. Qත් නියතයි. අනවරත තාප සංක්‍රමණයක් ඇති අවස්ථාව ගැන කතා කරන්නේ. Qත් නියතයි. අපෙන් අහනවා ඒ වෙලාවේ මුහුණත් තුළ උෂ්ණත්ව අපිට ওই විදිහට දෙනවලු. ABCD ද්‍රව්‍ය වල තාප සන්නායකතා පිළිවෙල. මේ බලන්න. අපි දන්නවා Q සමානයි K A වතාවක් D θ බෙදීම DL. එහෙනම් මෙතන මොනවද නියත? Q නියතයි. A නියතයි. DL නියතයි. එහෙනම් අපිට පේනවා මේ ඔක්කොම නියත නම් K සමානුපාතයි 1 බෙදීම D θට. 1 බෙදීම උෂ්ණත්වාන්තරයට. උෂ්ණත්වාන්තරය පරස්පරයට සමානුපාතයි. එහෙනම් මේගොල්ලන්ගේ උෂ්ණත්වාන්තර කීයද? පළවෙනි එක්කෙනාගේ 25 ඉඳන් 15ට උෂ්ණත්වාන්තරය 10යි සෙල්සියස්. දෙවෙනි කොටසේ 15 ඉඳන් 10ට සෙල්සියස් 5යි. තුන්වෙනි කොටසේ 10 ඉඳන් -5ට සෙල්සියස් 15ක වෙනසක් තියෙනවා. ඊළඟ කොටසේ -5 ඉඳන් -10ට සෙල්සියස් 5ක වෙනසක් තියෙනවා. එහෙනම් මෙතන d θ අරගත්තොත් d θ අතර අනුපාතය අසමානතාවය එන්නේ කොහොමද? වැඩිම තියෙන්නේ C ගේ උෂ්ණත්වාන්තරය. ඊළඟට A ගේ ඊට පස්සේ B සහ D ගේ සමානව තියෙන උෂ්ණත්වාන්තර.
B සහ D ගේ සමානයි. හැබැයි අපෙන් අහන්නේ උෂ්ණත්ව අන්තරය නෙමෙයි. අපෙන් අහන්නේ K ගැන. අපෙන් අහන්නේ K ගැන. අපි දන්නවා K ඉන්නේ D තීටට පරස්පරව. K පරස්පරව තමයි D තීටත් එක්ක සම්බන්ධ වෙන්නේ. K D තීටත් එක්ක පරස්පරව සම්බන්ධ වෙන්නේ. එහෙනම් උෂ්ණත්වාන්තරයේ C ගේ වැඩි නම් K අඩු වෙන්න ඕනේ. තව සන්නායකතාවයේ C ගේ අඩුයි. හරිද? මේ අසමානතාවයේ ලකුණු අනිත් පැත්ත හැරෙනවා. අසමානතා ලකුණු අනිත් පැත්ත හැරෙනවා. උත්තරේ ගන්න වෙන්නේ BD ගේ සමානයි. BD ට වඩා A ගේ අඩුයි. A ට වඩා C ගේ අඩුයි. BD ගේ සමානයි. BD ට වඩා A ගේ අඩුයි. A ට වඩා C ගේ අඩුයි. 33ට උත්තරේ ගන්න වෙන්නේ එතකොට තුන්වෙනි උත්තරේ. 33ට තුන්වෙනි උත්තරේ. 33ට 3.